අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ජාතක පාළියේ සඳහන් වන මහා ධර්මපාල කියන ජාතක කතාව ඇසුරු කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ කිඹුල් වතට වැඩම කරපු ප්‍රථම ගමනේදී ශාක්‍යයන්ගේ මානය බිඳලා දහම් දේශනා කරලා ශාක්‍යයන් විසින් භාග්‍යතුන් වහන්සේට පූජා කළ නිග්‍රෝධාරාම පූජාව ඉවසලා මෙහි වැඩ වාසය කරපු කාලේ පළවෙනි දවසේ ධර්ම ශ්‍රවණය කරලා බොහොම පැහැදිලා හිටපු ඥාතීන් සහ භාග්‍යතුන් වහන්සේගේ පිය රජතුමා පහවදා දානෙට වඩින්න කියලා ආරාධනාවක් කළේ නැහැ. පිය රජතුමා හිතන්න ඇති ගමට වැඩපු භාග්‍යතුන් වහන්සේ රජමාලිගාවෙන් දානෙ නොවළඳා වෙන කොහෙන් වළඳන්නද කියලා. රජ්ජුරුව මාලිගාවට ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානෙත් හැදුවා. අසුන් පැනෙව්වා. නමුත් භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩියේ නැහැ. යශෝදරා දේවින් වහන්සේ උඩුමහන් තලාවේදී දැක්ක බුදුරජාණන් වහන්සේ 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන දුප්පත් පෝසත් ભેදයක් නැතුව ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා. පිය මහරජුරවන්ට ඒ පිළිබඳව කරුණු දන්වලා යවහම රජුරුව තිගැස්සුනා වගේ. මේ මාලිගාවේ ඉපදිච්ච එකම පුතා ලෞතුරා බුදු බව ලබලා දැසි දස්සන්ගේ ගෙවල් වල පවා පිඬුසිඟා වඩිනවා. ගිහි ගෙදර හිටපු කාලේ මේ නගරේ සැරිසැරුවේ දිව්‍ය පුත්‍රයෙක් වගේ. රන් දෝලාවක විශාල ආරක්ෂක පිරිස් සමග මේ නගරේ පුරා මේ කාලේ සැරිසැරුවා. මේ මහා රාජකුමාරයා අද ඊටත් වඩා උසස් තැනකට ගිහිල්ලා මේ සිඟමන් යදිනවද කියලා රජුරු තිගැස්සුනේ. ඒ මොහොතේම නැගිටලා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා කරලා මතක් කරනවා ස්වාමීනි. ඒ පිය මහ රජුරුවන්ගේ මාලිගාවේ ඔබ වහන්සේ ඇතුළු මහා සංඝයාට ප්‍රමාණවත් ආහාර නැහැ කියලා හිතුවද? මේ ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශයට නිගා දෙනවද? ස්වාමීනි මම නසන්න එපා. මට ලැජ්ජා කරන්න එපා. ගයක් ගාන හිඟමනේ වඩින්න එපා. දානෙට වඩින්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මහරජ ලැජ්ජා වෙන්නේ ඔබේ වංශයට. ඒ ඔබ පිණිසිඟා වැඩියොත්. ඔබ සිඟමනේ ගියොත්. නමුත් මගේ වංශය ඔබේ වංශය නෙමෙයි. මගේ වංශය බුද්ධ වංශය. පෙර අතීත බුදුවරු දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ දක්වාම මේක බුදුරජාණන් වහන්සේලාගේ සිරිත. දීපංකර භාග්‍යතුන් වහන්සේට කලින් මේ ලෝකේ තව කොයිතරම් බුදුවරු පහළ වෙන්නේ නැද්ද? උන්වහන්සේලා සියලු දෙනාගේම සිරිත පිණ්ඩපාතේ වඩින එක. ඒ බොහෝ දිනාට අනුකම්පාව නිසා. ඒක තමයි මහරජ මගේ වංශයේ සිරිත. ඒ සිරිත අත්නොහැර පවත්වන එක මගේ යුතුයකම. ඒ නිසා මේක මට ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ පිණ්ඩපාතේ වඩින්නේ හැබෑවටම ආහාර පාන හොයාගන්න ජීවිතේ පවත්වන්න වෙන ක්‍රමයක් නැතිම හින්දාද? ඒ හින්දා නෙමෙයි. අනුකම්පාව හින්දා. කාට අනුකම්පාව නිසාද? අපිට අනුකම්පාව නිසා. අහිංසකයන්ට අනුකම්පාව නිසා. බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා
තරම් විවේකයට කැමති උත්තමයෝ මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ පින්නතුනි. ඒ තරම් විවේක සුවයෙන් වැඩ ඉන්න හරිම කැමති. මේ තරම් අවිවේකී වෙලා ඉන්නේ ලෝක සත්වයා පිළිබඳව තියෙන අපරිමිත දයාව නිසා. මුළු ජීවිත කාලෙම පිණ්ඩපාතේ වඩින්න නැතුව එකම තැනක පහසුවෙන් වැඩ ඉන්න උන්වහන්සේලාට හැකියාව තියෙනවා. එතකොට කවුද දන් දෙන්නේ කියලා හිතෙනවා. පින්නතුනි අප්‍රමාණ දෙවිවරු අප්‍රමාණ බ්‍රහ්ම රාජවරු නිරන්තරයෙන් සූදානම් වෙලා ඉන්නේ දිව්‍යමය ආහාර පානයෙන් උන්වහන්සේලාට පූජා කරන්න. සමහර අවස්ථාවල් වල අපි ධර්මයේදී අහනවා සමහර දෙවිවරු වෙස් මාරු කරලා ඇවිල්ලා දන් දෙන්නේ. සමහර වෙලාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් එහෙම ශක්‍ර දේවේන්ද්‍රයෝ පවා දොස් අහපු වෙලාවල්ද තිබුණා. ඇයි දාන වේලක් පූජා කරගන්න හැටියක් නැහැ. දිව්‍යාංගනාව ටික මුලින් දන් දෙන්න ආපුවම ප්‍රතික්ෂේප කළා. නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා දුප්පතුන්ගේ වීදියේ වඩින්නේ අහිංසකයෙකුට පිහිට වෙන්න. දිව්‍ය සැප විඳින අයට අමුතුවෙන් පිහිට වෙනවට වඩා ඒ දිව්‍ය සැප තව තහවුරු කරනවට වඩා දෙව්ලොව යන්න බැරි වුණ අහිංසකයෙක් දෙව්ලොව යවන්න පුළුවන් නම් ඒකේ මහා කරුණාවේ අරමුණක්. එහෙම වෙලාවල් වල දිව්‍යාංගනාවන්ගේ දානේ ප්‍රතික්ෂේප කරාම ගිහිල්ලා සක්දෙවිඳුට කීවා. සක්දෙවිඳු තමන්ගේ අග්‍රමහේෂිකාවත් එක්ක දුප්පතුන්ගේ වීදියේ මහලු මිනිසෙක්ගේ වෙස් මවාගෙන ඉඳලා දම් පූජා කරගත්තේ. සියලු දෙනා වෙනුවෙන්. දෙවියන්ට නුදුන්න අවස්ථාව මිනිස්සුන්ට දෙන්නයි ගැක් ගානේ පිණිස ගවැටි. ඒ කාරණාවේ පින්නතුනි තව පැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තම තරම් කළගුණ දන්න උත්තමයන් වහන්සේ නම මේ විශ්වයේ වෙන නැහැ. තව හිටියානම් ඒ තවත් බුදු කෙනෙක්මයි. මේ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩින්නේ අනුකම්පාවෙන් හින්දා. මොන අනුකම්පාවද මොන කෘත ගුණ සැලකීමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් Tamanට වතුර උගුරක් හරි දීලා තියෙනවා නම් යම් දවසක ජීවිතේ තියෙන තුරු ඒක අමතක කරන්න එපා කියලා. මේ තරම් ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ශාස්ත්‍රවරයෙකුගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන දෙවියන් පවා වඳින අති උතුම් නාමයට ඇතුල් වෙන්න පුළුවන් වාග්ය ලබාගත් අපි මේ බුද්ධ වචනයට කොච්චර ගරු කරන්න ඕනේද? අපි සමහර වෙලාවට කරන වැඩවලින් අපිට තේරෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගෙන් කොච්චර ඈතද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ වතුර උගුරක් දුන්න කෙනත් දිවිති වෙන තුරු අමතක කරන්න එපා කියලා. ඒ වුණාට අපි අද ගැන හිතහම උපද්දවල නොයෙක් කරදර කම්කටොළු කාරණා වලින් පුංචි කාලේ ආරක්ෂා කරලා ජරා ජීර්ණ වෙන වෙලාවට හොදලා පිරිසිදු කරලා අන්දෝල පලන්දෝල කවල පෝල හොඳට උගන්වලා සමාජයේ වැදගත් මිනිස්සු බවට පත් කරාම එතෙන්ට එනකන් පිහිට වුණ අම්මා තාත්තා පවා අත්හරින අපි ගාව කොහෙද කෘතගුණ කියලා හිතෙනවා. එතකොට මේ ආර්යයන් වහන්සේලා කවදාවත් අපිට අනුකම්පා කරයිද? ආර්යයන් වහන්සේලා කවදාවත් අපිට බලයිද? එහෙම කරපු දරුවන්ටත් පස්සේ කාලේ හුඟ වරදිනවා. එතකොට ඒ අය හිතනවා අපිට දෙවියවත් බලන්නේ නැද්ද කියලා. මේ තරම් දුර්ගුණ සහිත අපි දැක්කත් උන්වහන්සේලා අහක බලා ගන්නවා. ඒකයි අපිට වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේට කී කරුණන් අපි මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨ පිරිසක්ද? එහෙනම් මේ පිණ්ඩපාතේ වඩින්නේ මහා කල්ප අසංඛ්‍ය 4,00,000 දීපංකර භාග්‍යතුන් වහන්සේගෙන් නියත විවරණ අරගෙන ලෞතර බුද්ධත්වයේ දක්වා පාරමිතා පුරන කාලේ උන්වහන්සේට වතුර උගුරකින් පවා සත්කාර කරපු උපකාර කරපු සහයෝගය දුන්න සියලු දෙනාට පිහිට වීම උදෙසා අවුරුදු 45ක් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ බුද්ධ කාලයේ මහා කල්ප අසංඛ්‍ය 4ක්
උන්වහන්සේට නොයෙක් ආකාරයෙන් පාරමිතා පුරන්න උපකාර කරපු සියලු දෙනාම මේ 45 අවුරුද්ද තුර මුණ ගැහුනෙත් නැහැ. ඒ සියලු දෙනාටම මේ 45 අවුරුද්දේ කෘතගුණ සලකන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. ආන් ඒ අයට තවත් අනුකම්පා කරන්න නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ජීවමාන රූපයෙන් නැතත් ජීවමාන භාග්‍යතුන් වහන්සේට වඳිනවා හා සමාන වැඳගන්න පුද පූජා පවත්ව ගන්න කෝටි ගණන් ධාතුන් වහන්සේලා විසිරෝලා අදිෂ්ඨාන කරලා පිරිනොම් පෑවි. ඒ කෘතගුණ සැලකීම නිසාමයි. මේ පිඬුසිඟා වඩින්නේ ඒ කෘතගුණයේ වෙනුවෙන්මයි කියලා අපිට තව පැත්තකින් සඳහන් කරන්න පුළුවන්. රජුරෝ ඒ කාරණාවෙන් නිශ්ශබ්ද වෙලා ආරාධනා කළා ස්වාමීනි එහෙනම් හෙටවත් රජමාලිගාවෙන් දාන වළඳන්න කියලා. අනික මුල් වෙලාවේ රජුරෝ ආරාධනා නොකර ගියාට භාග්‍යතුන් වහන්සේ ආරාධනාවකින් තොරව වඩින්නෙත් නැහැ. රජුරෝ ගිහිල්ලා දානේ හැදුවට ආරාධනා කළේ නැහැ. පහුවදා ආරාධනාව පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. දහවල් දානීය පූජා කරනකන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ කැඳ පූජා කළා. ඒක පින්නතින අතීත සිරිතක්. දානෙට වැඩිනකන් දානෙ සකස් කරනකන් දානෙ පිළිගන්වන වෙලාව වෙනකන් අතිරේක ආහාරයක් පූජා කරනවා. කැඳ විතරක් නෙමෙයි කැඳත් එක්ක කැවිලි පෙවිලි වර්ගත් පූජා කරනවා. බොහෝ වෙලාවට එක වේලයි වැළඳුයි. උදේ පින්නපාතේ වැඩියහම කලින් පිටත් වුණා. දානි හදනකන් මේ වාගේ මේ කැඳක් වෙන රස කැවිල්ලක් පූජා කරලා සාමාන්‍යයෙන් උන්වහන්සේලාගෙන් ධර්ම කාරණා විමසලා ධර්ම ගැටලු විසඳගෙන ජීවිතයේ ප්‍රශ්න සාකච්ඡා කරලා සසර දුක සසර බය ගැන විමසලා එහෙම විවේකීව කතා බහ කරගෙන දහම් කරුණු අහගෙන හිටපු මොහොතක් වෙලාවක් තිබුණා. දැන් කැඳ කැවිලි පූජා කරලා දම් පිළිගන්වනකන් සුද්ධෝදන රජුරුවත් බුදුරජාණන් වහන්සේ ළඟ මිටි ආසනයක වාඩි වෙලා සතුටු සාමීචියේ කතා බහට වැටුණා. කොයි තරම් ලස්සන අවස්ථාවක් තියෙන්නේ නැද්ද? ලෞතුරා භාග්‍යතුන් වහන්සේ අන්තිම ආත්ම භාවී උන්වහන්සේට උපත දෙන්න උන්වහන්සේගේ තාත්තා වෙන්න මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරපු මහා පුණ්‍යවන්තයෙක් මේ ඉන්නේ. Tamanගේ බලාපොරොත්තු මුදුන්පත් කරවමින් බුදු වෙන පුතෙකුට උපත දීපු මේ තාත්තා මේ ගෙවන්නේ Tamanගේ අන්තිම ආත්මය. අන්තිම ජීවිතේ තමයි මේ ගෙවන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේත් පිරිනිවන් පාලා ආය උපදින සිරිතක් නැහැ. ඒත් අන්තිම ජීවිතේ. එහෙනම් මේ හමුවීම අන්තිම දේහධාරීන් දෙන්නෙකුගේ හමුවීමක්. දෙවියෝ බඹුන් මේ මොහොත දිහා කොයි තරම් සතුටින් බලාගෙන කොච්චර දේවල් හිතන්නේ නැද්ද? සුද්ධෝදන මහරජුරු බුදුරජාණන් වහන්සේට වරක ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරලා ලෞතුරා බුද්ධත්වයේ හොයාගෙන වැඩම කළ ඔබ වහන්සේ ඒ බුද්ධත්වයේ වෙනුවෙන් ශරීරයට දැඩි දුක් දෙමින් අත්ත කිලමතාණු යෝගය අනුගමනය කරපු කාලේ. මේ කියන්නේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ. 6 අවුරුද්දක්ම දුෂ්කර ක්‍රියාවේ නිරත වෙලා හිටියා. මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ 1ක් බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරලා ප්‍රඥාවේ මුදුන් මල්කඩ ස්පර්ශ කරන්න සූදානම් වෙමින් ඉන්න මේ මහා සත්පුරුෂයාණන්ට කායට දුක් දීමෙන් බුදු වෙන්න බැරි බව නොවැටහුණාද? එහෙම වැටහෙනවා නම් ඇයි දුෂ්කර ක්‍රියා කළේ? පින්නතනි එදා විමුක්තිය හොයන්න දඹදිව හිටපු බොහෝ ඍෂිවරු වෙනත් ආගමික පූජකවරු මේ ශාරීරියට දුක් දෙන ක්‍රමය අනුගමනය කළා. කෙලස් තවන්න, කෙලස් නැති කරන්න. අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත මේ වාගේ වෘත සමාදන් වෙලා හිටියා. දැඩිසේ දුක් විඳා.
මේ කයට දුක් දෙන්න නැවත කය ඇති කරවන කෙලෙස් තැවිල්ල නැති වෙලා අපිට විමුක්තිය ලැබෙයි කියලා හිතුවා. සාමාන්‍ය කෙනෙකුට වචන ඇහුවට ඊටාම දුක්ඛිත ක්‍රියාවල් වල යෙදලා තියෙනවා. සමහර වෙලාවට පින්නතුනි අපි බිම ඉඳ ගන්නත් කම්මැලි. බිම නිදා ගන්නත් කම්මැලි. නමුත් මේ වෘතයක් අනුගමනය කරන කෙනෙක් අජ වෘතයක් වාගේ සුනක වෘතයක් ගෝ වෘතයක් අපි කැමතිද කකුල් දෙකයි අත් දෙකයි පාවිච්චි කරලා ගවයෙක් වාගේ මුළු ජීවිත කාලෙම හැසිරෙන්න. සුනකෙක් අනුභව කරනවා වාගේ බත් ටික ගෙනල්ලා බිමට දාපුවාම දිවෙන් ලෙව කකා අනුභව කරන මුළු ජීවිත කාලෙම ඒ වගේ ගිහිල්ලා ගහක් යට අලු ගොඩක වැලි ගොඩක හාරගෙන වැටිලා නිදාගන්න. අපිට ඒක හිතන්නවත් බැරි නම් මේ අය ළඟ මහ පුදුම වීරියක් තිබුණේ මුළු ජීවිත කාලෙම එහෙම ජීවත් වෙන්න. එහෙම කළොත් මේ කයෙන් නිදහස් වෙන්න වෙයි පුළුවන් වෙයි කියලා හිතුවා. හැබැයි මේ වීරයවන්තයෝ සම්මා දිට්ඨික වුණා නම් භාග්‍යතුන් වහන්සේ ළඟ මේ අය ඒකාන්තයෙන් නිවන් හොයන්න තරම් වීරිය තිබුණායි නෙමෙයිද? ඒ තරම් වීරයවන්තයි. ඒගොල්ලෝ එහෙම වෘත අනුගමනය කරලා කයට දුක් දුන්නා මේ සංසාරයෙන් මිදෙන්න. ඒක ඒ කාලේ හරි ප්‍රසිද්ධයි ජනප්‍රියයි. අපේ මහ බෝසතාණන් වහන්සේ 6 අවුරුද්දක් තිස්සේ මේ ශරීරයට දුක් දීමයි කරන්නේ. හැබැයි අපි සඳහන් කළානේ ප්‍රඥාව නොතිබුණාද කියලා. පිනතුනි මං හිතන්නේ ඒක යටපත් කරලා පෙර කර්ම ශක්තිය ඉස්සරහට ඇවිල්ලා තිබුණා. මොන හේතුවක් නිසාද මේ දුෂ්කර ක්‍රියාව කළා කියලා සඳහන් කළේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කාශ්‍යප කුමාරයා මාලිගාවෙන් අබිනිෂ්ක්‍රමණය කරලා 7 දවසින් බුදු වුණා කියලා කියහම පිළිගත්තේ නෑනේ. ගටිකාරතුමා කියහම යන් වඳින්න කියලා කියහම කිව්වේ ඔය මුඩ මහණන්ට කවුද වඳින්නේ කියලා. ඒ ශ්‍රද්ධාව නැතුව කරපු ප්‍රකාශයක්වත් නෙමෙයි මේක. බුද්ධත්වයේ කියන මේ අති සංකීර්ණ වූ අති උතුම් தත්ත්වය 7 දවසකින් ලැබුවා කියහම පිළිගන්න බැරුව ගියා. නමුත් එදාම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා බණ අහලා ඒ ශාසනයෙම පැවිදි වෙලා තමන්ගේ මුළු ජීවිතේ මෙතන ඉඳලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරලා පරිත්‍යාග කරලා කටයුතු කරපු නිසා ජෝතිපාල මානවක නිරේට නොගියා මිසක් එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කතා කරපු මේ වචනේ අවීචියම උපද්දවනවා. ඒකට මේ බෝධිසත්ව ධර්ම පූර්ණේ කරලා සෑහෙන දුරට සම්පූර්ණ කරලා අවසන් කරලා ඊළඟ අන්තර්කල්පේ බුදු වෙන්න ඉන්න මේ බෝධිසත්වයෝ කියන කාරණාව සාධාරණ නෑ. බුදු කෙනෙකුට කතා කරපු වචනේ. නමුත් සමාවක් හම්බ වෙන්නේ ඒ ශාසනයේ පැවිදි වෙලා එදාම සමාව අරගෙන මුළු ජීවිතේ මේ ශාසනය වෙනුවෙන් කැප කරපු නිසායි අවීචියට නැන සමාවක් හම්බ වෙන්නේ. නමුත් ඒකේ අවශේෂ කොටස තමයි 6 අවුරුද්දක් මේ තරම් දුක් දෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි ළඟට වැටෙන කොලයක් ගෙඩියක් පමණක් අනුභව කරලා හිටපු කාලෙකුත් තිබුණා. මල මූත්‍රා කරන්න ගියපු තැන්වල සිහිසුන් වැද වැටුණා. මේ කාලේ ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවානේ. මහණෙනි එදා මගේ හිස අත ගන්නකොට කෙස් ගස්වල මුල මැරිලා හිස අත ගන්නකොට කෙස් ගස් ගැලවිලා යනවා. මැරිලා කෙස් ගස්. අතපය අත ගන්නකොට ලෝම ගස් ගැලවිලා යනවා. බඩ අත ගන්නකොට කොඳු වැට පෙළ අහු වෙනවා. කොඳ අත ගන්නකොට බඩ පොත් අහු වෙනවා. මම මෙහෙම දුක් විඳපු කාලයක් තිබුණා. මෙන්න මේ කාලේ රජුරු සඳහන් කරනවා ස්වාමීනි එක දවසක් මගේ මාලිගාවේ සිරියහනේ මම ටිකක් සැතපීලා ඉන්න වෙලාවේ දෙවියෝ ඇවිල්ලා මට කියනවා සිද්ධාර්ථ කුමාරයා බුදු නොවීම මැරිලා කියලා. මං ඒ දෙවියෝ කියපු වචනේ පිළිගත්තේ නැහැ. මං දෙවියන්ගෙන් ඇහුවා හැබෑවටම සිද්ධාර්ථ කුමාරයා මැරිලාද? වෙන්න බෑ.
සිද්ධාර්ථ කුමාරයා අති උතුම් වූ ජයශ්‍රී මහා බෝධි මූලයේ වජ්‍රාසනයේ මත වැඩ ඉඳලා ලෞතුරා බුදු බව සාක්ෂාත් කරලා පිරිනිවන් පෑවද? වෙන්න ඕනේ ඒකයි මෙරිලා කියලා මම පිළිගන්නේ. ස්වාමීනි දෙවියෝ ඇවිල්ලා මට කීවා ඔබ වහන්සේ මෙරිලා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා පිය රජතුමනි දෙවියන්ගේ කතාව පිළිගත්තද කියලා. නෑ ස්වාමීනි. මං දෙවියන්ට කිව්වේ බුදු වෙලා පිරිනිවන් පානවා මිසක් මගේ පුතා මැරෙන්නේ නැහැ කවදාවත් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා පිය මහරජතුමනි මම ලෞතුරා බුද්ධත්වයේ ලබන මේ අන්තිම ආත්ම භාවයේ මම මැරුණා කියලා දෙවියෝ ඇවිල්ලා කියහම ඔබතුමා කොහේ පිළිගන්නද? අද නෙමේ පිය රජතුමනි පෙර මම ධර්මපාල කුමාරවදී දිසාපාමොක් ආචාර්යවරයා ඇවිල්ලා සඳහන් කළා ඔබට එදා ධර්මපාල බ්‍රාහ්මණතුමාට ධර්මපාල කුමාරයා මැරුණා කියලා. පිය රජතුමනි එදත් දිසාපාමොක් ආචාර්යවරයාගේ වචනය ප්‍රතික්ෂේප කළා ඔබතුමා. එහෙනම් සුද්ධෝදන අවදියේ ඉපදිච්ච ඔබ මම මැරුණා කියන කතාව කොහොමවත් බාරගන්නේ? ආන් එහෙම සඳහන් කරාම සුද්ධෝදන රජුරෝ බොහෝම සතුටින් බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනාත්මක ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ දකින්නේ අතීතය මට පේන්නේ. මම දන්නේ නැහැ. මම දකින්නේ. ස්වාමීනි ඒ අතීත කතාව මට අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා. ආන් ඒ කාරණාව සිහිපත් කරලා මතක් කරලා දේශනා කරන්නයි මහා ධර්මපාල ජාතකයේ දේශනා කොට වදාළේ. භාග්‍යතුන් වහන්සේ පිය රජුරවන්ට මතක් කරලා දුන්නා. පිය මහරජතුමනි අතීතයේ බරණැස් නුවර මේ කසී කියන රාජ්‍යයේ බරණැස් රාජ්‍යයේ කසී කියන ප්‍රදේශයක රටක ධර්මපාල කියලා ගමක් තිබුණා. ඒ ගමේ තමයි ධර්මපාල පවුල ජීවත් වුණේ. ඒ ධර්මපාල පවුලේ ධර්මපාලතුමාගේ බිසව ධර්මපාලතුමාගේ මාලිගාවේ වැඩ කරන කම්කරු දාසයෝ සොයුරු සොයුරියෝ සියලු දෙනාම හරි සිල්වත්. කම්කරුවෝ දාසයෝ පවා එහෙමයි. කවුද පින්වතුනි මේ කම්කරුවෝ සහ දාසයෝ කියලා කියන්නේ? මේ දෙගොල්ලම එක කට්ටියක්ද? කම්කරුවෝයි දාසයෝ කියන්නේ දෙගොල්ලක්. දාසයන්ට පඩි හම්බෙන්නේ නැහැ. දාසයන්ට කෑම ලැබෙනවා. දාසයන්ට අඳින්න ලැබෙනවා. දාසයන්ට ඉන්න ලැබෙනවා. කම්කරුවන්ට පඩි ලැබෙනවා. ඒකයි මේ කම්කරු සහ දාස කියන දෙගොල්ලගේ තියෙන වෙනස. නමුත් මේ දාස කම්මකාරාදීන්වත් කවදාවත් පස්පව් කළේ නැහැ. උතුම් චාරිත්‍ර ගුණධර්ම ඉක්මවලා ගියේ නැහැ. මේ ධර්මපාලතුමා සහ ධර්මපාලතුමාගේ පවුල ඇසුරු කරන අය මේ ගුණවත් වෙච්ච නිසාම මේ ගමටත් ධර්මපාල ගම කියලා නම තිබ්බා. පිය රජතුමනි එදා ධර්මපාලතුමාට දාව ධර්මපාල බ්‍රාහ්මණතුමාගේ බිසවගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා. එමා ප්‍රඥාවන්ත දරුවා ඉපදුනහම ඔහුටත් නම තිබ්බේ ධර්මපාල කියලාමයි. ධර්මපාල කුමාරයා තරුණ වයසට ආවට පස්සේ තාත්තගෙන් ඉල්ලීමක් කරනවා මට ඉගෙන ගන්න ඕනේ කියලා. කහවණු 1000ක් අතට දීලා ගුරු ගෙදරට පිටත් කරලා යවුවා. ගුරු ගෙදරට පිටත් කරාම දිසාපාමොක් ආචාර්යවරයා ධර්මපාල කුමාරයා බොහෝම හරසරින් පිළිගත්තා. ඒ කාලේ ගුරු ගෙදර ශිෂ්‍යෝ හිටිය කියලා සඳහන් කරනවා 500ක්. ධර්මපාල කුමාරයා මේ ශිෂ්‍යෝ 500 දෙනාටම නායකත්වයේ දෙන කෙනා. සියලු දෙනාගේම ආදරේ ගෞරවය දිනාගත්ත කෙනෙක්. බොහෝම හොඳින් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළා. ත්‍රිවේදයේම ප්‍රාප්ත කළා. අතිරේක ශිල්පත් බොහොම ඉහළින්ම ඉගෙන ගනිමින් හිටියා. ඔන්න ඔය කාලේ ධර්මපාලතුමාගේ එකට අර සහෝදර ශිෂ්‍ය පිරිසත් සමග
ඉගෙනගත්ත ධර්මපාල කුමාරයාත් එක්ක ඉගෙනගත්ත දිසාපාමොක් ආචාර්යතුමාගේ පුතා හදිසියෙම ලෙඩ වෙලා මරණයටපත් වුණා. මුළු ගුරු ගෙදරම මහත් වූ ශෝකයටපත් වෙලා. අනිත් ශිෂ්‍යයෝ අඬනවා වැළපෙනවා. ආචාර්යතුමත් අඬනවා. ආචාර්යතුමාගේ බිසවත් අඬනවා. මේ අකල් මරණය නිසා. පිරිස එකතු වෙලා මැරිච්ච පුතා ආදාහනය කළා. ආදාහනය කරලා ඇවිල්ලත් මේ අයගේ ඇස්වල කඳුළු. ශිෂ්‍ය පිරිස තැන් තැන්වල එකතු වෙලා ඒගොල්ලෝ කතාව හදිසියේ ඒ තරුණ පුතාට වෙච්ච දේ ගැන. හිමීට ඔතෙන්ට ලං වෙච්ච ධර්මපාල කුමාරයා මේ අයගෙන් අහනවා තරුණ වයසෙම මැරුණද? ඇයි තරුණ වයසේ මැරුණේ? ඒ වෙලාවේ අර ශිෂ්‍යෝ අහනවා ඇයි ධර්මපාල ඔබ දන්නේ නැද්ද? මිනිස්සුන්ට මැරෙන්න කාලයක් වයසක් සීමාවක් නැහැ කියලා. ඊටාම ලාබාල කලල අවදියේදී මව් කුසේමත් විනාශ වෙනවා. ක්‍රමක්‍රමයෙන් මාස 9ක් 9මාරක් කුසේ වැඩෙන අතරතුර ඕනෑම කාලයක විනාශ වෙනවා. උපදින අතරතුරත් මැරෙනවා. ඉපදිලා ගත වෙන දවස තප්පරයේද විනාඩියේද පැයද දවසද සුමානෙද මාසෙද අවුරුදු 2ද 3ද 4ද 5ද ඔය ඕනෑම කාලයක මැරෙන්න පුළුවන්. 30 40 45 50න් මැරෙන්නත් පුළුවන්. 60 70 80 100 විතර ජීවත් වෙන්නත් පුළුවන්. එනම් පින්තුනේ ඔබත් මමත් එහෙම්මම තමයි. බණ අහන ඔබත් ඒ වයස් තරාතිරම් වල ඉන්නේ. නමුත් මව් කුසේ හැදුන කලලේ ඉඳලා දැන් අවුරුදු 35 40 වෙන්න එනකන් ආවත් තවම මැරුණේ නැහැ. හැබැයි හෙට වෙනකන් අද රෑ වෙනකන් ජීවත් වෙයිද කියලා දන්නේ නැහැ. කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ධර්මපාල කුමාරයාට කියනවා ඇයි ධර්මපාල උඹ දන්නේ නැද්ද? ඊතා ලාබාල අවදියෙත් මැරෙනවා. තරුණ අවදියෙත් මැරෙනවා. මැදිවියෙත් මැරෙනවා. සඳය සමීත් මැරෙනවා. ධර්මපාල කුමාරයා මන් දන්නේ නැහැ කියලා කියනවා. මම දන්නේ නැහැ ලාබාලියෝ තරුණයෝ මැරෙන බව. මම දන්නේ වයස ඉක්මවා ගියපු මහලු අයම මැරෙන බව විතරයි. මේ අයට හරි පුදුමයි. ඒගොල්ලෝ අහනවා ඇයි ඔබේ පරපුරේ කවුරුවත් තරුණ කාලේ මැරිලා නැද්ද? නෑ අපේ පරපුරේ කවුරුවත් තරුණ කාලේ මැරිලා නැහැ. ආන්ගේ කාරණාව ආචාර්යතුමා ළඟටත් යනවා. ධර්මපාල කුමාරයා ගෙන්නලා ආචාර්යතුමා මේ කාරණාව ඇහුවා. අහපුවාම ආචාර්යතුමාට ලැබුණේ උත්තරෙත් අපේ පෞල් පරම්පරාවේ කවුරුවත් එහෙම මැරෙන්නේ නැහැ කියන එකයි. හැබැයි දිසාපාමොක් ආචාර්යවරයා තීරණය කළා මේක එහෙමනම් ඒ කාරණාව හොයන්න ඕනේ වටිනවා. හොයලා දැනගන්න වටිනවා. දැනගෙන ප්‍රගුණ කරන්න වටිනවා. අන්න ඒ නිසා මේ කාරණාව ගැන විශේෂයෙන් අධ්‍යයනය කිරීමක් කරන්න ඕනේ කියලා පුතාගේ ආදාහණයෙන් දින ගාණක් ගත වෙන්න ඇරලා එක දවසක් ධර්මපාල කුමාරයාට කතා කරලා කියනවා මම දවස් කීපයක බැහැරට යනවා. මම එනකන් මේ ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම බාර ගන්න කියලා. ධර්මපාල කුමාරයා ඒ ශිෂ්‍යෝ 500 දෙනාට ආචාර්යවරයා එනකන් ඉගැන්වීමේ කටයුත්ත බාරගත්තා. දිසාපාමොක් ආචාර්යවරයා එක සාමාන්‍ය අතවැසියෙකුත් අඬ ගහගෙන මේ ගමන පිටත් වෙන්න ලෑස්තිය. ඊට කලින් මැරිච්ච එළුවෙකුගේ ඇටකොටු ටිකක් ගෙන්නගෙන හොදලා ඒකත් මල්ලක දාලා පිළියෙල කරගත්තා. දැන් අර සේවකයාත් එක්ක පිටත් වෙලා කසී රටට ගිහිල්ලා ධර්මපාල ගම හොයාගෙන ධර්මපාල මාලිගාව තියෙන තැන අහගෙන ධර්මපාල මාලිගාවට ළඟා වුණා. පින්නතේ ළඟා වෙලා ධර්මපාල මාලිගාවේ දොරකඩ ගිහිල්ලා හිටගත්තා. එතන වැඩ කරන අය කවුරුවත් දන්නේ නැහැ මේ කවුද කියලා. නමුත් සේවක පිරිසක් ඇවිල්ලා ආචාර්යතුමාගේ අතේ තිබිච්ච පාවහන් දෙක ගත්තා. තව පිරිසක් ඇවිල්ලා අතේ තිබිච්ච කුඩේ අරගත්තා. මේ කාරණාවලිනුත්
අතීත සම්ප්‍රදායන්ගේ තිබිච්ච මේ බොහොම ශ්‍රේෂ්ඨ පළපුරුදු මනාව ඉස්මතු කරනවා. මාලිගාවේ ඉස්සරහ පිට හිටගෙන ඉන්නවා. පාවහන් දෙක අතේ තියාගෙන ඉන්නේ. පාවහන් අතේ තියෙන නිසානේ ගන්න පුළුවන් වෙන්නේ. පයේ තිබුණ නම් ගන්න බෑනේ. අතීතයේ අය බොහෝ වෙලාවට අනුන්ගේ ගෙදරක යනකොට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට පාවහන් ගලවලා තියෙනවා. පස්සේ කාලේ අපේ සිරිතක් තිබුණ පන්සලට යනකොට ගේට්ටුව ළඟින් පාවහන් ගලවලා හිස් වැසුම් ගලවලා කුඩේ බාගෙන යන සිරිතක්. දැන් ඒකට දැන් ඒ සිරිතක් නැහැනේ. එහෙනම් ගෙවල් වලට යනකොට කරන වැඩේ කොහොමත් නැහැනේ. පන්සලට යනකොටත් දැන් ඒක කෙරෙන්නේ නැත්නම් ගෙදර යනකොට දැන් ඒක කොහොම කෙරෙන්නෙත් නැහැ. දැන් බුදුන් වදින්න ගියත් විහාර මළුවේ පාවහන් දෙක ගලවන්න තැනට යනකම් අපි යනවනේ. ඒ අතීත චාරිත්‍ර කොච්චර ගුණගරුකද? කොච්චර ලස්සනද? ඉතින් ඒ වාගේ හරි යටාවතක් කතා කරන්න පුළුවන් කරුණු මේ කාරණා ළඟ තියෙනවා. ඊට පස්සේ ආචාර්යවරයා සඳහන් කළා ධර්මපාලතුමාට කියන්නේ ධර්මපාල කුමාරයාගේ ගුරුවරයා ඇවිල්ලා කියලා. එහෙම පණිවිඩය යවහම ධර්මපාල බ්‍රාහ්මණතුමා ලහි ලහි ඇවිල්ලා ආසනයක් පනවලා ගුරුවරයා වඩා හිඳවලා දෙපා දෙක අරගෙන පැන් වලින් දෝවණය කරලා පිහල පිරිසිදු කරලා ඇතුළට එක්ක ගියා. මේ පාද දෝවණය කරන එකේ විශේෂ වැදගත්කම් රාශියක් කතා කරන්න ඕනේ. හැබැයි එදා පාද දෝවණය කරලා තියෙන වාඩි කරවලාමයි. අසුන් පනවලා වාඩි කරවලා තමයි පාද දෝවණය කරන්නේ. පා ගමනින් ඇවිල්ලා පාය හරි වෙහෙසිලා තියෙන්නේ. ආන් ඒ නිසා උෂ්ණ වෙලාවක් නම් ඇල්දියෙන් සිසිල් වෙලාවක් නම් මද උණු වතුරින් දෝවණය කරලා තෙල් ගාලා සම්බාහනය කරලා පාදවල වේදනාව නිමලා සැහැල්ලුවක් ලබලා දීලම තමයි ඇතුළට ගත්තේ. ගෙට ගොඩ වෙන තැන ඉඳලා සැහැල්ලුවක්මයි ලබලා දෙන්නේ. එහෙම ගිහිල්ලා ටික වෙලාවක් සතුටු සාමීචි කතා කර කර හිටියා. කතා කර කර ඉඳලා ධර්මපාල බ්‍රාහ්මණතුමාට ධර්මපාල කුමාරයා ගැන බොහොම ಗುಣ කීවා. ධර්මපාල හරි දක්ෂයි. ධර්මපාල හරි ගුණගරුකයි. ධර්මපාල ගාව උතුම් හැසිරීම් තියෙනවා. ධර්මපාල ඉගෙන ගන්නත් බොහොම දක්ෂයි වගේම කැමතියි. දැන් ත්‍රිවේද පාරප්‍රාප්තයි. අතිරේක ශිල්පත් හොඳට ඉගෙන ගත්තා. මේ විදිහට ಗುಣ කියලා අන්තිමට කියනවා නමුත් හිත කලබල කරගන්න එපා. හරි කනගාටුයි. හදිස්සියේ ලෙඩ වෙලා හදිස්සියෙම මැරුණා. එහෙම කියපු ගමන් ධර්මපාල බ්‍රාහ්මණතුමා කෑ ගහලා අඬන්න ඇද්ද? අත්පොලසන් දිදී hina වෙන්න ගත්තා. පුතා හදිස්සියේ මැරුණ කියහම අත්පොලසන් දිදී hina වෙනවා. ආචාර්යතුමා බලාගෙන හිටියා මොකද මේ කියලා. හිනාව නවත්තනකන් ඉඳලා ඇහුවා ඇයි බ්‍රාහ්මණතුමනි සැකයිද කියලා ඇහුවා. සැක කරන්න එපා. මං සාක්ෂි අරන් ආවේ. මට හිතුණා ඔබ සැක කරයි කියලා. ආන් ඒ වෙලාවේ අර මල්ලි තිබිච්ච ඇටකොටු ටික අරගෙන පෙන්නවා මේ තියෙන්නේ. ධර්මපාලතුමාගේ කුමාරයාගේ ඇටකොටු. ඒක දැක්ක විතරයි මාලිගාවේ දැසිදස ඔක්කොම අත්පොලසන් දිදී hina වෙනවා. ඉස්සරලන සිටුතුමා විතරයි. දැන් ඔක්කොම hina වෙනවා. බලාගෙන ඉඳලා ඇයි hina වෙන්නේ ඕගොල්ලෝ? මේ සාක්ෂිත් ඉදිරිපත් කරලා තියෙනකොට. බ්‍රාහ්මණතුමා සඳහන් කළා අපේ පෞල් පරම්පරාවේ මේ වෙනකන් හත්මුතු පරම්පරාවක කවුරුවත් තරුණ අවදියේ නම් මැරුණේ නැහැ. දැන් බලන්න මෙහෙම කියන්න මොන ශක්තියක් තියෙන්න ඕනද කියලා. හත්මුතු පරම්පරාවක කවුරුවත් මැරුණෙත් නැහැ. තරුණ කාලේ ලාබාල කාලේ මැරෙන්නෙත් නැහැ. දැන් අපිට එහෙම කියන්න පුළුවන්ද? අපිට එහෙම කියන්න බැරි කොට මේ ශක්තිය ගැන කොහෙන් හිතන්නද? අනිවාර්යයි ඒකාන්තයි සත්‍යයි මැරෙන්නේ නැහැ කියලා කියන්නේ. ධර්මපාල සිටු බ්‍රාහ්මණතුමා කියනවා මගේ පුතා ඒකාන්තයෙන් බොහොම සුවසේ ගුරු ගෙදර ඇති. මේක බොරුවක්. මේක පිළිගන්නේ නැහැ කියලා.
අපිට එහෙම කියන්න පුළුවන් හැකියාවක් කවද උදා වෙයිද කියන එකයි පුදුමයි. ආන් ඒ වෙලාවේ තමයි මේ දිසාපාමොක් ආචාර්යවරයා ධර්මපාලතුමාගෙන් අහනවා කින්තේ වතං කිං පන බ්‍රහ්මචරියං කිස්ස සුචිනස්ස අයං විපාකෝ අක්කාහි මේ බ්‍රාහ්මණ පතමත්තං තස්මා හිතුම්හං දහරා නමීයරේති. මෙතන අහනවා තොපගේ වෘතය කුමක්ද? බ්‍රාහ්මණය කියන්නේ එහෙම ප්‍රකාශයක් කරන්න ආත්ම ශක්තියක් ගොඩනගා ගත්ත ඔබ එතනට අරගෙන ආපු ඔබ ආරක්ෂා කරන වෘතය මොකක්ද කියලා කියන්නේ. ඔබලා ළඟ තියෙන අනික් අය ළඟ නැති උසස් හැසිරීම මොකක්ද? මෙතන බ්‍රහ්මචරියන් කියලා කිව්වේ ඒකයි. ඔබලා ළඟ තියෙන ඒ උසස් හැසිරීම මොකක්ද? මේ මොන කාරණාවක මොන සුචරිතයක විපාකයක්ද මේ තියෙන්නේ? බ්‍රාහ්මණය මේ කරුණ මට වහාම කියලා දෙන්න. කුමක් හේයින් ඔබේ පරපුරේ තරුණයෝ මැරෙන්නේ නැද්ද කියන එක මට කියන්න. ආන් එහෙම ඉල්ලීමක් කරාම බ්‍රාහ්මණතුමා අපූරු කරුණු ගණනාවක් පැහැදිලි කළා. ආන් මේ පැහැදිලි කරන කරුණු අතර සඳහන් කරනවා දහමෙහි හැසිරෙමු. අපි හැම වෙලාවම ධර්මයේම හැසිරෙනවා. දැන් මේ මොන කාලයක්ද? ධර්මයේ තියෙන බුද්ධෝත්පාද කාලයක්ද? මේ අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයේ මුණ නොගැහෙන, දහම් රසය නොලැබෙන අබුද්ධෝත්පාද කාලයක නමුත් ප්‍රඥාවන්තයෝ ළඟ දහම තිබුණා කියලා සඳහන් කරනවා. බොහෝ වෙලාවට අබුද්ධෝත්පාද කාලවල පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් බණ ඇහුවා. බණ අහලා සසර බිය ඇති කරගත්තා. පන්සිල් ගැන දැනගත්තා. ඒ කාලේ තිසරණ නෑනේ. පන්සිල් ගැන දැනගත්තා. ඒ බුද්ධ වචන මුළු ජීවිත කාලෙම හොඳට පිළිපැද්දා. දැන් පසේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කළා කියලා කියහම සමහර අයට හරියට සැක උපදිනවා. ඒ හුඟක් මිනිස්සු කතා කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න බෑ කියලානේ. මේ නිර්මල ත්‍රිපිටකයේ ඕන තරම් පෙන්නනවා පසේ භාග්‍යතුන් වහන්සේලා ධම් දේශනා කරපු දැන්. නමුත් හුඟක් අය කල්පනා කරන්නේ උන්වහන්සේලාට ධර්ම දේශනා කරන්න බෑ කියලා. පසේ බුද්ධත්වයේ ලබන්නේ කොයි තරම් පාරමිතා පුරන්න ඕනේද? මහා කල්ප අසංඛ්‍ය 2.1 අනිවාර්යෙන් පාරමිතා පුරන්න ඕනේ. පසේ බුදු කෙනෙක් වෙන්න. අග්‍ර ශ්‍රාවක වෙන්න. මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. 80 මහා ශ්‍රාවකෙක් වෙන්න. මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. එතකොට දැන් පසේ බුද්ධත්වයේ ලැබුවේ මහා කල්ප අසංඛ්‍ය 2.1 මේ පාරමිතාව සම්පූර්ණ කරලා. එතකොට දැන් මේ ධර්ම දේශනා කරන මම ඇතුළු අපේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මේ ධර්ම දේශනා කරන්නේ පාරමිතා පුරලාද? ලෞතර බුදුරු දේශනා කරපු ධර්මයේ ආචාර්යවරුන්ගෙන් අහගෙන පිටකේ පරිහරණය කරලා දැනගෙන නිවැරදිව තහවුරු කරගෙන ත්‍රිපිටකයට අනුව උන්වහන්සේලා ධර්ම දේශනා කරනවා. පාරමිතා පුරලා නැහැ. පාරමිතා නුපුරපු අපි වාගේ අයටත් මෙහෙම ධර්ම දේශනා කරන්න පුළුවන් නම් මහා කල්ප අසංඛ්‍ය 2කුත් ලක්ෂයක් පාරමිතා පුරපු මහෞත්තමයන් වහන්සේට ධර්ම දේශනා කරන්න බෑ කිව්වොත් ඒක විහිළුවක් නෙමෙයිද? ඒ වගේ දේවල් තමයි ලෝකේ හැබෑම විහිළු. උන්වහන්සේලා හොඳට ධර්ම දේශනා කළා. ආන් එහෙම බණ අහලා ධර්මයේ තුල පෝෂණය වෙච්ච අය ඒ කාලෙත් හිටියා. ධර්මපාල බ්‍රාහ්මණතුමා කියනවා අපි ධර්මයේහිම හැසිරුණා. අපි බොරු කිව්වේ නෑ. හැම වෙලාවෙම පවිතු කර්මයන් වර්ජනය කරලා හිටියා. පවිතුකම් අපි කළේ නෑ. සියලු නිന്ദා කටයුතු අපි දුරු කරලා හිටියා.
දහමේ හැසිරුණා, බොරු කිව්වේ නැහැ, පවිතු කර්ම වර්ජනය කළා, නින්දා කටයුතු දේවල් කවදාවත් ජීවිතේ කළේ නැහැ. අන්න ඒක නිසා අපේ පරපුරේ කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ. තරුණ කාලේ මැරෙන්නේ නැහැ. මේ විදිහට කරුණු ගණනාවක් සඳහන් කරනවා. ධර්ම දේශනාවට අදට ලැබිලා තියෙන කාලය අපිට නිමා වෙලා තියෙන නිසා මහා ධර්මපාල ජාතක කතාව ආශ්‍රය කරගෙන සාකච්ඡා කරන මේ ධර්ම දේශනාවේ පළවෙනි දේශනාව අපි දැනට